අද අපි සාකච්ඡා කරන්නේ තිලෝපා නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරයාගේ මහා මුද්‍රා ගීතය කියන ධර්ම කාව්‍යේන සූත්‍ර පිළිබඳව. මේ වන විටත් ඔබ මේ දේශනාවට ඇහුම්කන් දෙනවා නම් ඒ කියන්නේ ඔබ සුවිශේෂී පුජ්‍යලෙක්. සත්‍ය අවබෝධය ලැබීම සඳහා සියලුම මායාවන් බිඳලා විශ්වය සමග දියවීම සඳහා ආශිර්වාද ලද්දේ. මොකද මේ මහා මුද්‍රා ගීතය කියන දැනුම් පද්ධතිය කෝටි සංඛ්‍යාත වූ මිනිසුන් අතරින් ඊටාම 14ක් දෙනෙක්ට විතරයි ඇහුම්කන් දෙන්නට වාසනාව ලැබෙන්නේ. තිලෝප කියන ඒ ආධ්‍යාත්මික ගුරුවරයා නරෝප කියන තම ශිෂ්‍යයාට සත්‍ය අවබෝධය ලැබීම සඳහා මෙන්න මේ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය ප්‍රකාශ කරනවා. ඔහු කියනවා මහා මුද්‍රාව සියලුම වචන සහ සංකේත වලින් ඔබට ගිය එකසි. මොකද්ද මේ මහා මුද්‍රාව කියලා කියන්නේ? මහා මුද්‍රාව කියලා කියන්නේ ඔබ මේ වන විටත් අවිද්‍යාව මත පදනම් වෙලා ඔබේ සාම්ප්‍රදායික දැනුමෙන් කිසිම අර්ථයක් නැති දේවල් වලට වටිනාකම් දීලා හිතා කල්පනා කර తాවකාලික දුක්ඛ සතුට සදාකාලිකත්වයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවයෙන් ඔබේ සිත නිදහස් වීම. තවදුරටත් විශ්වය සහ ඔබ අතර පරතරයක් නොමැති වීම. විශ්වයේ මහා නිහඬතාවයට සීමාවක් නැති නිදහසට සම්පූර්ණයෙන්ම දියවීම. ඒක තමයි මහා මුද්‍රාව කියන්නේ. විශ්වයයි ඔබයි අතර තියෙන සියලු මායිම් ගෙවී යාම. ඉතින් ඔබේ සිත විශ්වයේ ස්වභාවය බවට පත් වුනහම ඔබ භාෂාවෙන් ඔබට ගිහිල්ලා ඔබ සිතුවිලි වලින් ඔබට ගිහිල්ලා ඔබේ සිතේ තියෙන සාම්ප්‍රදායික දැනුමෙන් ඔබට ගිහිල්ලා එහෙම ස්වභාවයක් දැනුමෙන් ඔබෙහි ඇති ස්වභාවයක් කාමදාකවත් දැනුම තුලට කේන්ද්‍රගත කරන්න බෑ. සත්‍ය හැම දේ තුලම පවතිනවා. හැබැයි කිසිම දෙයකට බෑ සත්‍ය යටත් කරගන්න. ඒක තමයි ඒකට සත්‍ය කියලා කියන්නේ. දේවල් වලට සත්‍ය තුල පවතින්න පුළුවන්. හැබැයි දේවල් වලට බෑ සත්‍ය කවදාවත් තමන්ගේ වසඟයට ගන්න. ඒකයි ඒකට සත්‍ය කියන්නේ. සියලුම ඇති වෙලා වෙනස් වෙලා යන දේවල් සත්‍ය තුල සිදු වෙනවා. හැබැයි සත්‍ය කවදාවත් ඇති වෙන්නේ හෝ වෙනස් වෙන්නේ හෝ නැති වෙන්නේ හෝ නැහැ. ඒකයි ඒකට සත්‍ය කියන්නේ. ඒකයි ඒකට මහා මුද්‍රාව කියලා කියන්නේ. ඉතින් මේ තිලෝප කියන ගුරුවරයා කියනවා මහා මුද්‍රාව සියලුම වචන සහ සංකේත වලින්
ඔබට ගිය එකක්. ඔබ මේ මොහොතේ ඔබේ සියලුම සිතුවිලි වලින් ඒ සිතුවිලි වලට දීලා තියෙන වටිනාකම් වලින් ඒවා හිත හිතා කල්පනා කර කර తాවකාලික දුක සතුට හදාගෙන පවතින්න තියෙන කැමැත්තෙන් නිදහස් වුණොත් ඔබට මේ මහා මුද්‍රාව මේ මොහොත තුළ අත්විඳින්න පුළුවන්. ඔබේ ශරීරයට බාහිර වස්තුන් වලට තියෙන ඇලීමෙන් නිදහස් වුණොත් ඒවට ඔබේ මනසෙන් දීලා තියෙන සාම්ප්‍රදායික වටිනාකම් වලින් නිදහස් වුණොත් ඒ මොහොත තුලම ඔබට මේ මහා මුද්‍රාව නැත්තම් උත්තරීතර විශ්වීය නිශ්ශබ්දතාවය විශ්වීය අවබෝධය ඔබට දැනෙන්න ගන්නවා. ඊළඟට තිලෝප කියනවා මහා මුද්‍රාව වචන වලින් එහා තියෙන දෙයක්. ආකෘති වලින් එහා තියෙන දෙයක්. නමුත් සත්‍ය අවබෝධය ලැබීම සඳහා පිපාසාවෙන් සිටින නරෝප කියන ඔබට මේක කියන්න වෙනවා. මහා මුද්‍රාව සියලුම වචන සහ සංකේත වලින් ඔබෙහි පවතිනවා. එහෙත් ඊතා බලවත් ඕනෑ කමින් සහ භක්තිමත් බවෙන් යුතු නරෝපා නම් වූ ඔබට මෙය කිව යුතුය. මේක මුනිවරු මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්. සියලුම මුනිවරු සත්‍ය කියලා කියන්නේ සියලු ආකෘති වලින් භාෂාවෙන් හැඟීම් වලින් නිදහස් වූ ස්වභාවය. ඒක කවදාවත් භාෂාවකට දාන්න බෑ. නමුත් සත්‍ය ගැන ලෝකෙට දේශනා කළේ නැතොත් කවමදාකවත් මිනිස්සු තමන්ගේ ඇතුළාන්තයේ පවතින ඒ උත්තරීතර ස්වභාවය අවබෝධ කරගන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට කියනවා මේ ශාසනය පවතින්නේ හරි අඩක් කල්යාණ මිත්‍රයෝ මත නේද කියලා. බුදුරජාන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා. මේ ශාසනේ 100%ක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මත. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපේ මල ගෙදෙට්ටයි මගුල් ගෙදෙට්ටයි දාන ගෙදෙට්ටයි බර්ත්ඩේ පාටියටයි එන අය නෙමෙයි. කල්යාණ මිත්‍රයෝ කියන්නේ. කල්යාණ මිත්‍රයෝ කියන්නේ පරම සත්‍ය අවබෝධ කරගත්ත පුජ්‍යලයෝ. මේ පරම සත්‍ය අවබෝධ කරගත්ත පුජ්‍යලයෝ මත තමයි අනිත් මිනිස්සුන්ගේ අවිද්‍යාවෙන් නිදහස් වෙලා පරම සත්‍ය වෙතට අවදි වීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව වුන්ට ලබා දෙන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයන්ට පමණයි. ඉතින් සියලුම මුනිවරු මුහුණ දෙන ප්‍රශ්නය සත්‍ය කියන්නේ භාෂාවෙන් එහා තියෙන දෙයක්. නමුත් මේක කිව්වේ නැතොත් මිනිස්සු කවදාවත් ඔවුන්ගේ ඇතුළාන්තයේ තියෙන සත්‍ය වෙතට ඇහැ අරින්නේ නැහැ. ඒ නිසා මුනිවරුන්ට සිද්ධ වෙනවා මේ සත්‍ය පිළිබඳව යම්කිසි ඉඟි ප්‍රකාශ කරන්න. ඒවට අපි කියනවා ධර්ම කියලා. ඒ වගේම මෙතනදී ලස්සන වචනයක් පාවිච්චි වෙනවා. ඊටාම බලවත් ඕනෑ කමින් සහ භක්තිමත් කියන වචන දෙක. ඊටාම බලවත් ඕනෑ කමින්. මෙන්න මේක අපි සාකච්ඡා කරන්න ඕනි වචනයක්. අපි දිහාට හැරිලා බලන්න ඕනි ඇත්තටම අපිට සත්‍ය අවබෝධය ලබන්න මේ මම කියන මානෙන් ඔබට ගිහිල්ලා විශ්වය සමග දිය වෙන්න ඇත්තටම අපිට කැමැත්තක් තියනවාද? ඇත්තටම අපිට එහෙම අවශ්‍යද කියලා අපි අපෙන් අහන්න ඕනේ. මොකද අපි හරිම ව්‍යාජයි. අපි හදන්නේ උපදින හැම වාරයකම නිවන් දකින්න. ඒ කියන්නේ මිනිස්සුන්ට උපදින්නත් ඕනි නිවන් දකින්නත් ඕනි. මිනිස්සු නිතරම දෙබිඩි පිළිවෙතක ගමන් කරන්නේ. මොකද ඔවුන් දෙබිඩි මනස ඇතුළේ ජීවත් වෙන්නේ. ඒකයි ඒකට හේතුව.
අපේ මනස දෙබිඩි. මනසට නිතරම අන්ත දෙකක දෝලණය වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ මනස තුළ ඉන්න මිනිස්සුත් නිතරම අන්ත දෙකක දෝලණය වෙනවා. ඔවුන්ට සත්‍ය අවබෝධය ලැබීම සඳහා බලවත් උවමනාවක් නැහැ. ඔවුන්ට තියෙන්නේ ඇත්තටම තමන්ගේ අඩුපාඩු වහගන්න, තමාගේ කැතම කැත ඇත්ත පිළි අරගෙන ඒකෙන් නිදහස් වෙනව වෙනුවට ඒ ඇත්තට ලස්සන ආලේපයක් ගාලා ඒක වහගෙන තමන් මුනිවරු කියලා පෙන්වන්නයි ඕනි. ඒ සඳහායි බොහෝ මිනිසුන් අධ්‍යාත්මය ගවේෂණය කරන්නේ. ඒ නිසා මෙතනදී කියනවා ඔබ එහෙම කෙනෙක් නෙමෙයි නරෝපා. මොකද ඔබ නාලන්දා විශ්වවිද්‍යාලයේ අංශාධිපතිකම අතහැරලා ආපු කෙනෙක්. දැන් ඉන්න කෙනෙකුට ඉස්කෝලේ ගුරුපත් වීමක් අතහැරලා භාවනා කරන්න යන්න බෑ. හැබැයි මේ නරෝපා කියන භික්ෂුන් වහන්සේ නාලන්දා විශ්වවිද්‍යාලයේ අංශාධිපතිකම අතහැරලා තමයි සත්‍ය වෙතට ඒ සත්‍ය හොයාගෙන ගියේ. සියලුම දැනුම් පද්ධතිය වුන් අතහැරලා තමයි ගියේ. ඒ කියන්නේ ඔහුට බලවත් ඕනෑකමක්, ඇත්ත කැමැත්තක් සත්‍ය අවබෝධය සඳහා තියෙනවා. ඒ නිසා අපි හැමෝම සත්‍ය අවබෝධය ලබන්න අවශ්‍ය නම් ඇත්ත කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඇත්තටම ඒ උවමනා වෙන්න ඕනේ. ස්වාමිවරු දෙන්නෙක් අපිට ඉන්න බෑ. එක ස්වාමිවරයයි අපිට ඉන්න ඕනේ. ස්වාමිවරු දෙන්නෙක් වැඩ කරන්න ගියොත් අපි විශාල අර්බුදයකට වැටෙනවා. ඒ නිසා තිලෝපා කියනවා ඔබ ඊටාම බලවත් උනන්දුවකින් සත්‍යයේ පිපාසයෙන් ඉන්නේ. ඒ වගේම ඊටාම භක්තියෙන්. මේ භක්තිය කියන එක ඊටාම වැදගත් වචනයක්. ගුරුවරයාගේ ඉදිරියේ තම මමත්වය 100%ක්ම අතහැරලා දානවා. 100%ක් තමාව දිය කරලා හරිනවා ගුරුවරයා ඉදිරියේ. භක්තිය. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි සත්‍ය වෙතට. මොකද සත්‍යයේ පණිවිඩය භාෂාවෙන් කියන්න බෑ. ඒක ගුරුවරයාගෙන් දැනෙන්නේ ඊටාම ගුරුවරයාට දිය වෙලා ඉන්න. ගුරුවරයාගේ අතුලාන්තය ගැන ඊටාම සවිඥානික ශිෂ්‍යයෙකුට විතරයි. මේක ගෞතම බුදුන් වහන්සේට සිදු වුණා. උන්වහන්සේ දවසක් මලක් අතේ තියාගෙන ගහක් යට වාඩි වෙලා ඉන්නවා. මිනිස්සු ඇවිල්ලා ධර්මය අහන්න වාඩි වෙලා ඉන්නවා ගහ වටේ. බුදුන් ඊටාම නිශ්ශබ්දයි. බුදුන් අර මල දිහා බලාගෙන ඊටාම සතුටින් මොකද්ද නිශ්ශබ්දතාවයක. ඔහු සියල්ලංගෙන්ම නිදහස් වූ ස්වභාවයක. විශ්වයේ සමග ප්‍රේමයෙන් බැඳුණු ස්වභාවයක ගස මුලට වෙලා ඉන්නවා. කුලප්පු දෙබිඩි මනසක් තියෙන මිනිසුන්ට නිශ්ශබ්දතාවය කියන එක, ශාරීරික විවේකය කියන එක හරිම අපහසු දෙයක්. ඉතින් මිනිස්සු කුලප්පු වෙන්න ගත්තා. ඇයි බුදුන්ට අද මොකද වෙලා තියෙන්නේ? ඇයි කතා කරන්නේ නැත්තේ? අපේ මනසට ඕනි කතාව. මනසට ඕනි ක්‍රියා. මනසට අක්‍රිය වෙන්න බෑ. මනසේ පැවැත්ම තියෙන ක්‍රියාවන් මත, භාෂාව මත, වචන මත. ඉතින් මිනිස්සු විමසන්න පටන් ගත්තා. බුදුන් ගහ මුලට වෙලා ඊටාම නිදහසේ මල දිහා බලාගෙන මොකද්ද නිහඬතාවයක ඉන්නවා. මිනිස්සු අහනවා ඇයි ඔබ කතා කරන්නේ නැත්තේ? එතන ඉන්දියා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. ඔහුගේ නම මහා කාශ්‍යප. මේ භික්ෂුන් වහන්සේ සිනහ පහස කළා. බුදුන් වහන්සේ කියනවා භාෂාවෙන් කියන්න පුළුවන් දේවල් මම භාෂාවෙන් කිව්වා. භාෂාවෙන් කියන්න බැරි ධර්මය මේ වන විටත් මම දේශනා කරමින් ඉඳියේ. ඒක අවබෝධ කරගන්න හැකියාව ලැබුණේ මොහුට විතරයි කියලා ඒ තමන්ගේ අතේ තිබුණු මල
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දීලා ඔහු එතනින් නික්ම ගියා. මෙන්න ඊටාම දැඩි භක්තියෙන් ගුරුවරයා සමග ආදරයෙන් සිටින ගුරුවරයාට දිය වෙලා සිටින අයට සත්‍යයේ පණිවිඩය හුමාරු වෙනවා. භාෂාවෙන් ඔබ්බෙහි ධර්මයට නිශ්ශබ්දතාවයේ ධර්මයට ශ්‍රවණය කරන්න ඒ ධර්මයට අහුම්කම් දෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. එනිසා තිලෝප කියනවා ඊටාම භක්තිමත් ඔබට මේක කියන්න ඕනේ. ඒ සඳහා ඔබ සූදානම්. ඒ සඳහා ඔබ සුදුසුයි කියලා ඔන්න පළවෙනි සූත්‍රය දේශනා කරනවා. ඊළඟට තිලෝප කියන නරෝපට ශූන්‍යතාවයට වෙන කිසිවක ආධාරය අවශ්‍ය නැත. මහා මුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත. මේක ඊ타ත්ම ගැඹුරු අවස්ථාවක්. ශුන්්‍යතාවය වෙන කිසිවකට ශුන්්‍යතාවයට වෙන කිසිවක ආධාරය අවශ්‍ය නැත. ඇත්තටම මොකද්ද මේ ශූන්‍යතාවය කියලා කියන්නේ? ශූන්‍යතාවය කියලා කියන්නේ ඔබේ අවිද්‍යාව මත පදනම් වෙලා සාම්ප්‍රදායික දැනුමෙන් වටිනාකම් දීලා තියෙන දේවල් ඒ වටිනාකම් වලින් නිදහස් වෙලා ක්‍රියාත්මක වන ස්වභාවය. ශූන්‍යතාවය කියලා කියන්නේ ඔබේ මානසික වටිනාකම් වලින් පාලනය කරන්න බැරි, ඔබේ මානසික වටිනාකම් වලට අනුව හැඩගස්වන්න බැරි, ඔබේ මානසික වටිනාකම් ඒ තුල නැති සබාධමේ ක්‍රියාවලියට. ශුන්‍යතාවය කියන්නේ හුදු හිස් බව නෙමෙයි. ශුන්‍යතාවය කියනකොට ඔබට හිතෙනවා හිස් බව කියලා. ශුන්‍යතාවය කියන්නේ හිස් බව නෙමෙයි. ශූන්‍යතාවය කියන්නේ ඔබේ මානසික වටිනාකම් වලින් නිදහස් වෙච්ච විශ්වීය ක්‍රියාවලියට. ඔබේ මානසික වටිනාකම් වලින් නිදහස් වෙච්ච විශ්වීය ක්‍රියාකාරීත්වයට ක්‍රියාත්මක වෙන්න කිසිම ආධාරයක්, උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශ්ව ක්‍රියාවලිය එය විසින්ම ක්‍රියාත්මක වෙනවා. එය ඊටාම සැලැස්මකට ක්‍රියාත්මක වෙනවා. ඔබේ මානසික සැලසුම්, ඔබේ මානසික උදව්, ඔබේ මානසික වටිනාකම් මේ විශ්වීය ක්‍රියාවලියට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබේ මනසේ තියෙන ව්‍යාජයට පවතින දේවල් අවශ්‍ය වෙනවා. ආධාර අවශ්‍ය වෙනවා. අවිද්‍යාව මත පදනම් වෙච්ච ඔබේ සිතුවිලි වලට, චිත්ත රූප වලට, ඔබේ හැඟීම් වලට පවතින තොරතුරු අවශ්‍යයි. කතා කරන්න අවශ්‍යයි. හිතන්න අවශ්‍යයි. දුක් වෙන්න අවශ්‍යයි. සතුටු වෙන්න අවශ්‍යයි. ඇත කියන අන්තය පවතින්න, නැත කියන අන්තය අවශ්‍යයි. අතීතය කියන අන්තය පවතින්න, පවත්වාගෙන යන්න මනසට අනාගතය කියන අන්තය අවශ්‍යයි. සබාධමේ ක්‍රියාවලියට පවතින කිසිම ආධාරකයක් අවශ්‍ය නොවුනට ශුන්‍යතාවයට පවතින, ඔබේ ව්‍යාජ මනෝභාවයන් වලට පවතින ආධාරය අවශ්‍යයි. ඔබේ සියලුම ව්‍යාජ මනෝභාවයන් වලට ආධාරය තමයි අවිද්‍යාව. අවිද්‍යාව තමයි ආධාරය. අවිද්‍යාවේ කියන ආධාරකයේ මත තමයි ඔබේ සියලු මානසික මායාවන් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් තිලෝප කියනවා ශූන්‍යතාවයට නැත්තම් මේ සබාධමේ ශක්ති ගලණයට ක්‍රියාත්මක වෙන්න ඔබේ මානසික ආධාරය, ඔබේ මානසික උදව්ව අවශ්‍ය නැහැ. එය විසින්ම ක්‍රියාත්මක වෙනවා නිසි රිද්මයකට. මහා මුද්‍රාව කිසිවක් මත පවතින්නේ නැත.
ඕනම දෙයක් පවතින්න යම්කිසි තලයක් අවශ්‍ය වෙනවා. අතීතයේ කියන ක්‍රියාකාරීත්වය පවතින්න නම් අවිද්‍යාව සහ අනාගතය කියන දේවල් අවශ්‍ය වෙනවා. අවිද්‍යාව සහ අනාගතය කියන දේවල් මත තමයි අතීතය කියන ක්‍රියාවලිය පවතින්නේ. අනාගතය කියන සිතීම් ක්‍රියාවලිය පවතින්නේ අතීතය සහ අවිද්‍යාව කියන පසුබිම මත. ඒ සියල්ල පවතින්නේ ඔබ අතීතයට සහ අනාගතය කියන මානසික රටාවන් වලට බැඳෙන්න තියෙන කැමැත්ත මත. ඒ නිසා ඔබේ ඇතුළාන්තයේ දේවල් වලට පවතින්න නම් යම්කිසි දෙයක් අවශ්‍ය වෙනවා. ඔබේ ඇතුළාන්තයේ යමක් පවතිනවා නම් ඒ දේවල් පවතින්නේ යම්කිසි දෙයක් සමග බන්ධනය වෙලා යම්කිසි දෙයක් මත. හැබැයි මහා මුද්‍රාවට, ඒ කියන්නේ මේ සත්‍යයට කිසිම දෙයක් මත පවතීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද සත්‍යයට ඔබේ සාම්ප්‍රදායික දැනුමින් කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ඇතුළාන්තයේ මේ මොහොතේ ඇති වෙලා වෙනස් වෙලා යන චිත්ත රූපවලට, ආකෘතිවලට, හැඟීම්වලට පැවතීමට ඒ පැවතීම මත ජීවත් වීමට සත්‍යයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ සියල්ල අභිබවා සත්‍ය නැගී හිටිනවා. ඒ සියල්ලටම වැඩිය ඔබේ ඇතුළාන්තයේ පවතින විශ්වනීය නිශ්ශබ්දතාවය, විශ්වනීය අවබෝධය, විශ්වනීය නිදහස් බව බලවත්. නමුත් ඔබ එය දන්නේ නැති හින්දා ඔබ හිතනවා ඔබේ හිතට එන සිතුවිලි ඊටාම බලවත් කියලා. ඔබ හිතනවා ඔබේ හිතට එන චිත්ත රූප ඊටාම බලවත් කියලා. ඔබ හිතනවා ඔබ හදාගෙන ඉන්න මානසික ආකෘතීන්, ඔබ වටිනාකම් දෙන ස්වභාවයන් ඊටාම බලවත් කියලා. ඔබ ඒවා ඒ විදිහට හිතන්නේ ඔබ ඔබේ ඇතුළාන්තයේ තියෙන මේ මහා සත්‍ය නොදන්නාකම නිසා. ඒ නිසා තිලෝප කියනවා මහා මුද්‍රාවට පවතින්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මහා මුද්‍රාව කිසිම දෙයක් මත පවතින්නේ නැහැ. කිසිම දෙයක් මත යැපෙන්නේ නැහැ. යැපෙන්නේ මනස. යැපෙන්නේ අපේ ව්‍යාජ මනස. සත්‍ය කිසිම දෙයක් මත යැපෙන්නේ නැහැ. සත්‍ය අවබෝධය වෙච්ච මිනිස්සුත් කිසිම දෙයක් මත යැපෙන්නේ නැහැ. වුන් ඊටාම ස්වාධීනයි. වුන් ඉන්ද්‍ර ක්‍රීලයක් වගේ ඍජු. අන්න ඒ නිසයි. මොකද කිසිම දෙයක් මත රැඳෙන්නේ නැති ඒ විශ්වනීය ගුණය ඔවුන් තුළින් පැන නැගිලා. ඔවුන්ට උදව් කරන, ඔවුන්ට උදව් නොකරන, ඔවුන්ට බනින, ඔවුන්ට ප්‍රශංසා කරන සියල්ලටම සත්‍ය අවබෝධයේ වූ මිනිසුන් එක සමානව සලකන්නේ, එක සමානව ආදරය කරන්නේ ඒ නිසයි. මොකද සත්‍ය කිසිම දෙයක් මත රඳා පවතින්නේ නැති ස්වභාවයක්. හැබැයි සියලුම දේවල් හටගන්නේ සහ වෙනස් වෙන්නේ සත්‍ය තුල. ඉතින් තිලෝප කියනවා කිසිදු උත්සාහයක් නොකර ලිහිල්ව සහ ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට බන්ධනයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ ආකාරයෙන් කෙනෙක්ට මෙන්න මේ උත්තරීතර මහා මුද්‍රාව නැත්නම් මේ උත්තරීතර විශ්වනීය ස්වභාවයේ බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මෙන්න මේ කොටස ඊ타ත්ම සුවිශේෂී කොටසක්. ඔව් කියනවා කිසිදු උත්සාහයක් නොකර ලිහිල්ව සහ ස්වභාවිකව සිටීමෙන්. මේක තමයි අපිට ජීවිතේ කරන්නම අමාරු දේ. මං අහුවොත් ඔබෙන් ඔබට ජීවිතේ කරන්න අමාරුම දේ මොකක්ද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඔබට ජීවිතේ කරන්න අමාරුම දේ තමයි මුකුත් නොකර ඉන්න එක. මුකුත් නොකර ඉන්න එක.
කිසිම දෙයක් බවට ඔබේ සිත පත් නොකර ඉන්න එක තමයි ඔබට මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේ. මොකද ඔබේ මනස අවිද්‍යාව මත පදනම් වෙලා තියෙන ඔබේ මනස නිතරම දේවල් බවට පත් වෙනවා. ඔබේ සිත තුළ වෛරයක් ආවොත් ඔබේ වෛරය බවට පත් වෙලා. ඔබේ සිතට රාගයක් ආවොත් ඔබ ඒ මොහොතේ රාගය බවට පත් වෙනවා. ඔබේ සිතට අතීතයේ සිතුවිල්ලක් ආවොත් ඔබ ඒ අතීතයේ බවට පත් වෙනවා. ඔබේ සිතට අනාගතයේ සිතුවිල්ලක් ආවොත් ඔබ අනාගතයට පත් වෙනවා. ඒ වගේම ඔබේ සිත ඇතුලේ යම්කිසි පුජ්‍යලයක මතක් වුණොත් සමහර විට ඒ මොහොතේ ඔබේ පුජ්‍යලයා බවට පත් වෙන්න පවා පුළුවන්. ඒකයි මනසේ තියෙන ව්‍යාජ ස්වභාවය. මේ මනසට අවිද්‍යාව මත පදනම් වූ මනසට දෙයක් බවට පත් නොවේ ඉන්න බෑ. ඔබ දෙයක් බවට පත් වුණා කියලා කියන්නෙම ඔබ සිතීම බවට පත් වුණා කියන එක. ඔබ කල්පනා කිරීම බවට පත් වුණා කියන එක. ඔබ తాවකාලික දුක සතුට බවට පත් වුණා කියන එක. ඔබ ඒ ස්වභාවයන් වලට පත් වුණා කියන්නේ ඔබට කවමදාකවත් මේ විශ්වීය ඒකත්වය, විශ්වීය නිහඬතාවය, විශ්වීය ඥානය ඔබට අත්විඳින්න බෑ. මනසේ ගොදුරක් වෙලා ඉන්න කිසිම කෙනෙකුට සත්‍ය අවදි වෙන්න බෑ. සත්‍යයට අවදි වෙන්න බෑ. ඒ නිසා තිලෝප කියනවා ඔබට සත්‍යයට අවදි වෙන්න අවශ්‍ය නම් ලිහිල්ව සහ ස්වභාවිකව ඉන්න. ඊටාම රිලැක්ස් එකේ ඉන්න. අපි හැම වෙලාවෙම ඉන්නේ යම්කිසි දෙයක් එක්ක ගණීභවණය වෙලා. අපි යම්කිසි දෙයක් නිතරම ආතතියක් විදිහට ජීවිතයට එකතු කරගෙන ඉන්නේ. අපි නිතරම ජීවිතයේ ආතතිය පෝෂණය කරමින් ඉන්නේ. ව්‍යාජ ආශාවන් ඔස්සේ යන අපිට කොයිම වෙලාවකවත් ලිහිල් භාවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් තිලෝප කියනවා ඔබට සත්‍ය අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ශරීරයෙන් ලිහිල් වෙන්න. ඔබේ ශරීරය ලිහිල් කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මේ විශ්වයේ ශක්තිය ඔබේ ශරීරය තුළ නිදහසේ ගමන් කරන්නේ. ඒ ශාරීරික ලිහිල් භාවය, මානසික ලිහිල් භාවය ඔබව ඔබේ ඇතුළාන්තයේ නිදහස කරා, ඔබේ ඇතුළාන්තයේ නිවීම කරා අරගෙන යන දොරටුව. ඒ නිසා ඔබ ලිහිල් වෙන්න. ඒ වගේම ඔබ ස්වභාවිකව ඉන්න උත්සාහ කරන්න. හිතට එන ව්‍යාජ සිතුවිලි බවට පත් නොවී ඉන්න උත්සාහ කරන්න. ඒ දෙස උපේක්ෂාවෙන් බලමින් නිදින්න උත්සාහ කරන්න. දෙයක් බවට පත් නොවී ඉන්න උත්සාහ කරන්න. ලිහිල්ව සහ ස්වභාවිකව ඉන්න. ඒ විදිහට අපි ලිහිල්ව සහ ස්වභාවිකව ඉන්නකොට මේ සිතුවිලි වලට තමාගේ ව්‍යාජ පැවැත්ම පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොකද ඔබේ හිතට වෛරයක් එනකොට ඒ වෛරයට තවදුරටත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ඔබේ කැමැත්ත අවශ්‍ය වෙනවා. ඒ සඳහා මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම්කිසි මෝහණය වීමක් අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් ඔබේ හිතට ආපු සිතුවිල්ලට දිගින් දිගට පවතින්න බැරි වෙනවා. ඔබ ලිහිල් නම්, ඔබ ස්වභාවික නම්, ඔබ අවදියෙන් නම් ඉන්නේ ඔබේ ඇතුළාන්තය ගැන. ඔබ සිතුවිලි බවට පත් වෙන්නේ නැත්තම් ඔන්න ඔබ තුලින් මේ විශ්වනීය නිහඬතාවය ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්නවා. සිතුවිලිත් එක්ක ගමන් කරනකොට තියෙන පීඩාව සහ ඒ පිළිබඳව මැදිහත් නොවී ඉන්නකොට තියෙන සැහැල්ලුව ඔබට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඔබ ඒ විදිහට ලිහිල් වෙන්න ඔබේ ඇතුළාන්තය ගැන අවබෝධයට පත් වෙන්න මේ මානසික බන්ධනේ සිතුවිලි වලට බැඳිලා ඉන්න ස්වභාවයෙන් සාම්ප්‍රදායික දැනුමෙන් කිසිදු වටිනාකමක් නැති දේවල් වලට වටිනාකම් දීලා බැඳිලා ඉන්න ස්වභාවයෙන් ඔබට ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ ගැලවීමම ඔබ තුළ විමුක්තිය නිර්මාණය කරනවා. සියලුම මානසික මායාවන් වලින් නිදහස් වෙලා
විශ්වයේ සමග ඒකාත්මික වූ ස්වභාවය ඔබ තුළ නිර්මාණය කරනවා විමුක්තිය. ඒ උත්තරීතර විශ්ව නිහඬතාවය ඔබ තුළ නිර්මාණය වෙනවා.